දකින්න පෙර තිබ්බ නෙමෙයි. දැක්කට පස්සේ තියනවා නෙමෙයි. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ආර්ය භූමියේ උපදින්නේ ඕපපාතිකවයි. සලආයතන ආයතන හයෙන් මිදුණු තැන, නාමයෙන් රූපයෙන් මිදුණු තැන, ආර්ය භූමිය හමු වෙන තැන. ඔබ යමක් දකිනවා. ඒ දකින දේ මේ දකින මොහොතේ ඒ මොහොතෙමයි හටගන්නේ. ඒ මොහොතෙම නිරුද්ධ වෙනවා. දකින්න පෙර තිබුණා නෙමෙයි. දැක්කට පස්සේ තියෙනවා නෙමෙයි. ඒ ඊටාම සරලයි. නමුත් අපේ දැනුම නිසාම අපිට ඒක අද සංකීර්ණ වෙලා. අපි දකින්නේ පොතද? අපි දකින්නේ ඇත්තටම හතර මහ භූතද? කවදාවත් අපි හතර මහ භූත දකින්නවද? පොත කියන්නේ සම්මුතිය. ඒක අපේ කලින් මතකයෙන් අපිට දෙන සංඥාව. බාහිර කොහෙන්ද පොත්? අපි අර කියනවා ගිනි කූරක් ගැවුවොත් මේසේ, පුටුව, පොත අපි ඔය කතා කරන නාමයෙන් සියල්ලම එකටම අලු වෙලා යනවා. තිබුණු තැනක්වත් හොයාගන්න බෑ. ඒ සියල්ලම එකම ධාතු ස්වභාවයක්. මේ මොහොතේ ඔබේ සිත ශබ්දයක් ඇහෙයිද? රූපාරම්මණයක්, එහෙම නැත්නම් යමක් පෙනෙයිද? සුවඳක් දැනෙයිද? සුවඳක් ගඳක් දැනෙයිද? කුමන අරමුණකද මේ මොහොතේ ඔබේ සිත තිබෙන්නේ? අතීත සංඥාවක්ද? අනාගත සිහින සංඥාවක්ද? අතීත සංඥාවක් වුණත් මේ මොහොතේ ඒක මේ මොහොතේ සිතක් පමණයි. අනාගත සිහිනයක් දැක්කත් ඒක මේ මොහොතේ සිතක් පමණයි. හැබැයි ඔබ මේ මොහොතේ දකින්නේ ඒකත් මේ මොහොතේ වර්ණ සිතක් පමණයි. එතකොට ඔබ ඇහෙන සද්දය මේ මොහොතේ ඒකත් මේ මොහොතේ සිතක් පමණයි. දැන් මෙතන ඔබට පේන්නේ පොතක්ද? නෑ නේද? ඔබට පේන්නේ පුටුවක්ද? නෑ නේද? ඔබට පේන්නේ මේසයක්ද? නෑ නේද? අල්ලලා බැලුවොත් දැනෙන්නේ තද ගතියක්. තද ගතිය කිව්වේ නෑ මේසයක්, පුටුවක්, පොතක් කියලා. තට්ටු කරලා බැලුවොත් දැනෙන්නේ සද්දයක්. එන්නේ. සද්ද කිව්වේ නෑ මේසයක්, පුටුවක්, පොතක් කියලා. අස්සරලා බැලුවම පේන්නේ හැඩතලයක්. වර්ණයක්. වර්ණ හැඩතලේ කියන්නේ මේසයක්, පුටුවක්, පොතක් කියලා. මේක අපේ සිතේම ඒ මොහොතේම අපිට මැවෙනවා. පෙර මතකයේ සංඥාව මේ හැඩතලේ එනකොටම මේක පොතක් කියලා, මේක පුටුවක් කියලා, මේක මේසයක් කියලා මේ මොහොතේම හට ගන්නවා. ඒ හැඩතල එනකොටම සංඥා හට ගන්නවා. දැන් මෙතන හොඳින් නුවණින් දකින්න ඕනි තැනක්.
බාහිර පොත් කියලා දෙයක්වත් නැත්තම් ඒක අපේ හිතේ තියෙන පෙරමතකේ න ะ. ඒක වේදනා සංඥා සංකාර කියන්නේ පෙරමතකෙන් හදාගෙන දැනගන්න එක. හැඩතලේ වේදනාව හැඩතලේ තමයි වේදනාව විඳ එක. ඒක ඒ හැඩතලයට පෙරමතකේ සංඥාව ගලපලා ඒ සංඥාවට තමයි පෙරමතකයෙන් කුණු ගොඩින් අවසර බලවම පොත කියන නම එන්නේ. ඒක තමයි අපි ඊට පස්සේ පොත කියලා දකින්නේ. අපි පුදුම වේගයකින් ඒ දකින්න ෂණේම අපිට මෙහෙම එනවා. අපි ඒක නිසාම කියනවා පුරාණ බිදම්බික්කවේ කම්මම වදන් මේ පුරාණේනේ අපි මේ පෙර සංඥානේ අපි ගාව තියෙන්නේ. අතීත සංඥානේ. ඒකනේ මේ කර්මයේ සකස් වෙන්නේ මේ මොහොතේම. චිත්ත රූපේ මොහොතේම මේ මොහොතේම අපිට අපි දකින්නේ හැමතිස්සෙම මේ චිත්තයක් නේ. චිත්ත රූපයක් නේ කියන්නේ නාමයක් නේ අපි දකින්නේ. පොත, පුටුව, ඇඳ අපිට පේන හැමදේටම නමක් තියෙනවානේ. එහෙම ඒවා බාහිර නෑ ඔක්කොම බාහිර එකයිනේ අතරම භූතනේ. එහෙනම් අපි හිතේ තියෙන දෙයක් නේ අපි දකින්නේ. අපි පේනව නෙමෙයි හිතනව නේද? ඒක හරි නේද? ඔබට ඒක වැටහෙනවද? එයයි සත්‍ය. මේ මොහොතේම මේක සකස් වෙනවා. මේ මොහොතේම ඔබ ස්පියා ගන්න අපි හැම මොහොතේම ඔබට කියන උදාහරණේ. ඔබ ස්පියා ගන්නකොට මුකුත් ඔබට පේන්නේ නැහැ. හැබැයි ඔබ සැරේරුවම ඔබට රූපයක් පේනවා. ඒ හැඩතලේ පොතේ කියනවා. හැබැයි බාහිර එහෙම දේවල් නැහැ. අපේ හිතේ තියෙන දේ අපි දකින්නේ. අපේ සිතට මැවෙන්නේ. අපේ හිතට මැවෙන්නේ හිතින්ම මවාගන්නේ. ඒක අපි කියන අපි පරිහරණය කරන්නේ බාහිර තියෙන රූපයක් නෙමෙයි උපාදාය රූපයක්. හිතින් හදාගත්ත රූපයක්. අපි බාහිරට තියනවා කියලා ගැට ගන්න. අන්තෝ ජටා බහි ජටා. නමුත් මේකේ ඊටත් වැඩිය අපි ටිකක් බලන්න ඕනි. මේ මොහොතේමයි මේ පොත හදන්නේ. මේ මොහොතේමයි ඇස් සරනකොට මේ මොහොතේමයි මේ ප්‍රසාදවත් වෙන්නේ. මේ මොහොතේමයි අපිට මේ පොත කියන සංඥාව පහළ වෙන්නේ. හැබැයි ඒක බාහිර කොහෙවත් නැහැ මේක. හැබැයි අපේ මේ පෙරමතකෙන් ගත්ත සංඥාවත් මේ සිතකත් එහෙම එකක් නැහැ. විඥානේ කොහෙන්ද පොත්? එහෙම එකක් නැහැ. සිතවිල්ලක පොත් තියෙන පුළුවන්ද? එහෙම එකක් නැහැ. එහෙනම් මේක හුදෙක් මායාවක්මයි. අර බල්ලගේ උපමාව ධර්මයේ තුල ඉතා ප්‍රසිද්ධයි. පොකුණක් ගාවට බල්ලෙක් යනවා. වතුර බොන්න යනකොට බල්ලට පේනවා පොකුණේ බල්ලෙක් ඉන්නවා. වතුරේ තමන්ගේම ඡායාව පේනවා. බල්ලට පොකුණේ බල්ලෙක් කියලා බල්ලා හිතන්නේ. ඒ නිසා වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර ඒ බල්ලට හට ගන්නවා. බල්ලට රාග දේශ මොහ සිත් පහළ වෙනවා. බාහිර බල්ලෙක් ඉන්නවා කියලා එයා දැක්කේ. බාහිර එළියේ එයා දැක්ක එක්කෙනෙක් ඉන්නවා පොකුණේ වතුරේ. ඒක නිසා එයාට ද්වේෂයේ ඇලෙන ගැටෙන සිතක් ආවා. දැන් මෙන්න මේ වගේ ඔබ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් අර බල්ලට උණු දේ වෙනවා රැවටිලා ඔබට සංකාර, වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කෙලෙස් හට ගන්නවා. ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒ ඇලෙනවා ගැටෙනවා කියන්නේ කෙලෙස් කියන්නේ රාග දේශ මොහ. ඒ කියන්නේ එතනමයි ඇලෙනවා කියන්නේ ගැටෙනවා කියන්නේ එතනමයි ඔබට හටගන්නේ කෙලෙස්. ඒ තුලමයි තණ්හා උපාදාන වෙන්නේ. බාහිර දෙයක් අල්ලගත්තොත් ඒ දෙත් නිසාම තණ්හා හට ගන්නවා. උපාදාන වෙලා අල්ලගෙන. මේක ක්ෂණේම වේගයෙන්ම සිද්ධ වෙනවා. මේ කතා කරන වෙලාවවත් යන්නේ නැහැ. පේනකොටම ඇත්ත වෙලා. බාහිර අපිට මේකම තමයි මුළු ජීවිතේම. අපිට පේන හැමදේම මේ මොහොතේම ඇත්ත වෙලා.
මේ එළියේ ගස් තියෙනවා, පොළව තියෙනවා, ඉර තියෙනවා, හඳ තියෙනවා, ගෙවල් තියෙනවා. මේ ඔක්කොම අපිට ඇත්ත වෙලා. එහෙම මුකුත් ලෝකේ තියෙනවා. මේ ලෝකේ තියෙද්දි ලෝකේ මම ඉපදුනා වගේ හරියට මේ සේරම තියෙනවා කියලා අපිට හිතෙනවා. මේවා තියෙනවා. මේවා මේ විදිහටම තියෙනවා. නෑ. ඇත්ත කතාව ඔබ නුවණින් දකින්න ඕනි. ඔබේ ඥානෙට යසු වෙන්නේ. ඔබේ ප්‍රඥාවට යසු වෙන්නේ. ඔබ නුවණින් දකින්න ඕනි. ඔබේ ඇස් වැවුවාම ඔබට මුකුත් නැහැ. ඔබේ ඇස් ඇරියොත් ඔබට පේනවා. ඔබේ ඇස් සදාටම අන්ධ නම් ඔබට කසිදා දකින්න බෑ. එහෙනම් ඔබට වාරණ ලෝකේ නැහැ. නම් මේ ලෝකේ හිතක මැවෙන එකක්. ඒකයි සත්‍ය. මේ මොහොතේම හට ගන්නවා, මේ මොහොතේම නැති වෙනවා. මේ ඔබ මේ පැත්ත බලනකොට දකින්න දේ නෙමෙයි අනිත් පැත්ත බලනකොට තියෙන්නේ. ඔබ මෙතනදී දකින්න දේ නෙමෙයි තව ටිකක් එහාට ගියොත් තියෙන්නේ. ඔබ ඔළුව හරවන අතට ඔබට පේන හැඩතල වෙනස් වෙනවා. ඔබට මේ ක්ෂණයක් පාසා මොහොතක් පාසා ශබ්දේ අස කන දිව නාසය කියන වර්ණ ගන්ධ ඒ වර්ණ ශබ්ද ගන්ධ රස මේ පහස මෙන්න මේවෙන් ඔබ බාහිර දෙයක් තියෙනකොට බාහිර දෙයක් කරගත්තොත් ඒක දකින්න කෙනෙක් ඉන්නවා. දෙයක් තිබ්බොත් ඒක දෙයක් නම් ඒක දකින්නේ එහෙනම් මම ඉන්නවා මෙතන. අන්ත දෙකක් පේනවා එතකොට. හැබැයි ඇත්තට මෙතන එහෙම දෙයක් නෑ. බාහිර දෙයක් නැත්තම්, බාහිර පොතක් නැත්තම් පොත දකින්න කෙනෙක් නෑ. ඔබට බාහිර පොතක් මේසයක් පුටුවක් මුකුත්ම නෑ. සම්මුති සම්පූර්ණයෙන්ම මායාවක් කියලා ඔබට අවබෝධය කියන්නේ බාහිර ඔබට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිරින් ඔබට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැත්තම් ඔබ බාහිරින් මිදෙනවා. එතකොට ඔබේ සිතේ උපාදාය රූපෙත් කිසිම දෙයක් නැහැ. එතනත් අපිට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිතවිල්ලක, චේතනාවක, විඥානික කිසි දෙයක් තියනවද? නැහැ. ඒක පෙරමතක සංඥාව. අතීත සංඥාවක කොහෙන්ද දෙයක්? මේක මේ මොහොතේ සිද්ධ වෙන්නේ. එතනම සිද්ධ වෙනවා. අතීතං නාත්ගම්මේයන පටික්කං කියනාගතං පච්චුප්පන්නං චේදම් తත්‍ර විපස්සති. එතන ඔබ විපස්සනාවෙන් දකින්න. එතන දකින්න එක. එන සිත යනවා. උදේවැය ඥානෙ. ඔබ දකින්න ඕන අනිච්චවත සංකාර උපාදවය ධම්මිනෝ. මේ සියලු සංස්කාර එතනම අනිත්‍ය වෙනවා. උපාදවය ධම්මිනෝ. හටගත් තැනම නිරුද්ධ වෙනවා. උපජ්ජිත්තා නිරුද්ධಂತಿ. එතන උපදිනු තැනම නිරුද්ධ වෙනවා. උපජ්ජිත්තා නිරුද්ධಂತಿ. මෙන්න මේක දකින්න ඕනේ. එහෙම දැක්කොත් ඔබට මොනවද තියෙන්නේ? ඇත්තටම ඔබට මුකුත් නැහැ. මේ සිත හිස් වෙලා. බාහිර පොතක් නැහැ. එක දකින්න කෙනෙක් නැහැ. තමුණුත් නැති වෙලා. බාහිරත් නැති වෙලා. බාහිර මුකුත් නැහැ. කෙනෙක් නැහැ. ඒ මොහොත පමණයි. මොහොතෙත් මුකුත් නැහැ. මේ මොහොතකට යාදයක් අපිට කතා කරන්නත් බෑ. ඒ සියල්ලම මේ මොහොතේමයි දකින්නේ. හැබැයි මොහොතෙත් මුකුත් නැහැ. දැන් ඔබ දකින්න මේක. ඔබේ ප්‍රතිපදාව කරගන්න. මේ දැකීම. මේ දැකීම තුළ ශුන්‍යතාවය දකින්නේ. දැන් ඔබ ශුන්‍යතාවය දකින්න. ශුන්‍ය වෙලා කෙනෙක් නැහැ. ඔබ දකින්නවා නෙමෙයි. ඔබ ශුන්‍ය වෙලා. ඔබ සබදාම් වගේ. මුකුත් නැහැ. හැමතැනම බාහිර හතර මහා භූත ඔබට පේන්නේ. අටලොස් ධාතුවම ඔබට හම්බ වෙන්නේ නැහැ. ධාතුව ඔබට දකින්න බෑ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ඔබට දකින්න බෑ. සෝත ධාතු ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු ඔබට දකින්න බෑ. ගන්ධ ධාතු, ගාන ධාතු, ගාන විඥාන ධාතු ඔබට දකින්න බෑ. රස ධාතු, ජීව ධාතු, ජීව විඥාන ධාතු ඔබට දකින්න බෑ.
අටලොස් ධාතුවම ඒ කියන්නේ ආයතන හයම ඒ බාහිර අභ්‍යන්තර කියන නාමයේ රූපේ කියන එහෙම නැත්නම් ඒ අතර තියෙන විඥානේ මේ සියල්ලම මායාව. බාහිර දෙයක් නැති වෙනවා. යම් වේදේති සංජානාති යම් සංජානත්තං විතක්කේති යම් විතක්කේත්තං ප්‍රපංචේත්තං ප්‍රපංචේති තං ප්‍රජානාති. ඇහැට ආපු ආලෝකයේ ගසත් ආලෝකයක් ගසත් නිසා හටගත්ත සෙවණැල්ල. ඒ සෙවණැල්ල තමයි ප්‍රසාදේ. තින්න සංගති පස්සෝ. ඒ ස්පර්ශය තමයි වේදනා සංඥා සංකාර විඳීම් හැඳිනීම් දැන ගැනීම ඔස්සේ. ඒ ස්කන්ධයේ ඔස්සේ ඔබ විඥානේ දැන ගැනීම. ස්කන්ධානම් පාතිභාවතනම් පටලවායන් උච්ච ජාති පොත කියන ජාතිය හැදුනේ මේ විදියටයි. ප්‍රතිබිම්බයක් ප්‍රසාදය කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඒ කිසිත් නැහැ. ඒ ප්‍රසාදේ ඒ කිසිවක් නැහැ. මේ මොහොතේ අපට දකින්න තැන. බාහිර අතරමා භූත ඔබට දකින්න බෑ. නමුත් ඔබ විසින්ම සිතේ මැවෙන ඒ ඔබේ පෙර කර්මයට මැවෙන එප්පාදාය රූපේ බාහිර නැහැ. බාහිර එහෙම දෙයක් නැහැ. ඒක මැවීමක් ඔබම චිත්තේන ලෝකේ චිත්තේන නීයති ලෝකේ පේනස්ස කරිකප්පසේ. ඒ සිතේම මැවෙන දේ ඔබට ඔබ තියනවා කියලා ගන්නේ. චිත්තේන නියති ලෝකේ. සිතේම මැවෙන ලෝකේ. හැබැයි ඒ ශුන්‍යත්වයට පත් වෙලා. මෙන්න මේක තමයි මහා ශුන්‍යත්වය. මේ ආර්ය භූමියේ ශුන්‍යත්වය. ආර්ය භූමියේ උපත්ය ලෝක මෙතන ඕපපාතික උපත්යක්. මොකද්ද මේ උපත? ජාතිය මොකද්ද? ජාති ධම්ම සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වන්නේ ස්කන්ධානම් පාතිභව ආයතනම් පටිලාභ අයං ජාති. පොත කියන ජාතිය ඉපදීම. ඇසේ ඉපදීමයි. මේ සියල්ලම දකින්න. මේ සියල්ලම ඔබට පේන ඇයෙන හැමදේම සත්‍ය දකින්න. සියල්ලේම සත්‍ය දකින්න. සිතක මැවෙන දෙයක් සත්‍යයක් නෙමෙයි. මේක මැවෙන දෙයක්. මේක පවතින දෙයක් නෙමෙයි. බාහිර දෙයක් නැහැ කියනවා නෙමෙයි. බාහිර දෙයක් නැහැ නෙමෙයි. බාහිර අපි හිතේ හදාගත්ත දේ බාහිර තියනවා කියලා ගන්න එකයි වරද තියෙන්නේ. බාහිර අතරමා භූත අපි දකින්නේ නැහැ. බාහිර අතරමා භූත හැඩතල ඒවේ නාමයක් නැහැ. මේ කතාව පරම සත්‍යය. අවබෝධයෙන් දකින්න. මේක ප්‍රතිපදාව. සිතට සිහිය පිහිටලා සිත දිහා බලා සිටියා. අපි ඒ සිතට එන අරමුණු වල සත්‍ය දැක්කා. බාහිර නෙමෙයි, පේනව නෙමෙයි, හිතනක් කියලා. ඒ සත්‍ය දකිනකොට අපිට හම්බුණා ශුන්‍යතාවේ. ප්‍රතිපදාව පළවෙනි අධීර, දෙවෙනි අධීර, තුන්වෙනි අධීර කියලා. අපි බෙදුවට මේ කතාව එකම ප්‍රතිපදාවක්. මේ සත්‍ය දකින්න ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව. ඇත්තටම සතර සතිපට්ඨානය තුල මෙයයි දකින්නේ. සතර සතිපට්ඨානය තුල ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. බාහිර ඇත්ත වෙන්නේ නැහැ. කායේ කායානුපස්සී විහෙරති. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන. කය ඇත්ත වෙන්නේ නැහැ.
කයෙන් කය මිදෙනවා. දුක්ඛ දෝමනස්ස නැති වෙනවා. ලෝකයෙන් මිදෙනකොට විනය්‍ය ලෝකේ. කායේ කායානුපස්සී විහෙරති. විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං කිව්වේ ඒකයි. විනය්‍ය ලෝකේ කිව්වේ ලෝකයෙන් මිදුණු තැන. කයෙන් කය මිදුණු තැන. දුක්ඛ දෝමනස්සෙන් මිදුණු තැන. මේක සතර අතිපට්ඨානේ යමෙක් හරියට වඩයිද බුදුන් වහන්සේ සතර සතිපට්ඨානේ තුල පෙන්වන්නේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා එකම කතාවක්. ඒ ස්කන්ධයමයි. වේදනා, රූප වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප වේදනා රූපේ සත්‍යයක් වෙන්නේ නැහැ. කායानुපස්සනාව හරියට වඩන කෙනාට වේදනාව සත්‍යයක් වෙන්නේ නැහැ. චිත්තානුපස්සනාව වඩන කෙනාට සංඥා සංකාර සත්‍යයක් වෙන්නේ නැහැ. ඒ නිසා හටගත්ත විඥානේ ධම්මානුපස්සනාව හරියට වඩන කෙනාට ධම්මානුපස්සනාව සත්‍යයක් වෙන්නේ නැහැ. සියල්ලම මිදෙනවා. ශුන්‍යතාවයේ හමුවන්නේ. ඒ ශුන්‍යතාවයේ තුල කෙනෙක් නැහැ. ශුන්‍යතාවයේ දකින්න කෙනෙක් නැහැ. තමන් ශුන්‍ය වෙලා. තමන්ට මුළු ලෝකෙම ශුන්‍ය වෙලා. කෙනා නැති වෙන තැනත් බාහිර සියල්ල නැති වෙන තැනත් එකම තැනයි. ඔබ දැන් දකින්න ලෝකෙම සත්‍ය. මේක ඊටාම ගැඹීර තැනක්. තමන් ටිකෙන් ටික තමන් මේ ලෝකයේ ඇත්ත දකින්න තැනට එනකොට ටිකෙන් ටික තමන්ගේ සිත දකින්න ඕනි. සිතෙන් මිදෙන මගනේ නිවන් මඟ. එහෙමනම් තමන් සිත දකින්න ඕනි. සිතේ සත්‍ය දකින්න ඕනි. සිත කියලා 아무තු දෙයක් නැහැ. සිත කියන්නේ න අරමුණුමයි. ඒ හැම මොහොතෙම සිතට අරමුණක් එනවා. ඒකයි සිහිය නෝන පවත්වන්නේ. ඒ සිහිය පවත්වනවා එන අරමුණ දකින්න. ඒක දකින්න සිහියක් ඕනේ. නෝනක් ඕනේ. දකින්නවා කියන්නේම සිහියයි. ඒ එනේන නිමිති දකින්න එකමයි අනිමිත්ත සමාධිය කියන්නේ. ඒතර සමාධියක් තියෙනවා. ඒක ලෝකෝත්තර සමාධියක්. ඒ සිතේ සත්‍ය දකින්න තැනයි. ඒ සිත සත්‍ය වෙන්නේ නැහැ. ඒක විදසුන් නුවණ. සිත විදර්ශනා ඥාණයෙන් දකිනවා. විපස්සනා එනේන සිත දකින්න එක. හැබැයි එන අරමුණේ සත්‍ය දකින්න එක විදර්ශනා විදසුන් නුවණ. එවිට ඒක සත්‍යයක් වෙන්න එකෙන් මිදෙනවා. බාහිරින් මිදෙනවා. පොතෙන් මිදෙනවා. පොත නැති තැන පොත දකින්න කෙනත් නැති වෙනවා. තමුණුත් එතනමයි නැති වෙන්නේ. සක්කාය කියන්නේ අතර මේ අරමුණ. මේ සිත අරමුණ කියන්නේ ස්කන්ධේ. වේදනා සංඥා සංකාරයෙන් තමයි සිතක් අටගන්නේ. ඒ සිතක් අට ගැනීම පමණයි මෙතන වෙන්නේ. සියලු කය තියෙන එතනමයි. ස්කය කියන්නේ සමූහයක එකතුවක්. සමූහයක එකතුවම තමයි පටිච්ච සමුප්පන්න. සියල්ලම පටිච්චෙන් සමුප්පන්න යන්නේ එකතු වෙනවා. ඒ එකතු වීලා දකින්න දෙයම තමයි මෙතන අරමුණ සිත. ඒ අරමුණ සිත සත්‍ය දකින්න තැන නිෂ්ප්‍රභා වෙනවා. බාහිර අපි දකින්න සේරම සිතුවිලි වෙනවා. ඒ සිතුවිලි වල තියෙන චිත්ත රූප ඒවා චිත්තේන නියති ලෝකේ සිත ඇතුළෙමයි ලෝකේ තියෙන්නේ. අපි හිතේ තියෙන දෙයක් හදාගෙන ඒක බාහිර තියනවා කියලා ඒක පොතේ අපි ගත්තා වගේ ඒකට ඊට පස්සේ අපි තණ්හා කරන්නේ. අපි තණ්හා කරන්නේ අපේ හිතේ හදාගත්ත රූපෙට. අපි තණ්හා කරන්නේ බාහිර තියෙන දෙයකට නෙමෙයි. අපිට රාග දේශ මොහ කෙලෙස් හටගන්නේ දෙයක් තිබ්බොත් තමයි. ඒකට ආසාව ඇලෙන්නේ ගැටෙන්නේ. ඒක උපාදාන කරගත්තොත් ඒක උපාදාය රූපේ අපි අල්ල ගන්නවා බාහිරට ගැට ගහලා. ඒ වුණොත් ඒක අපි උපාදාන කරගන්නවා. ඒකයි අපේ එහෙම වුණොත් තමයි අපිට රාග දේශ මොහ තණ්හා උපදින්නේ. කෙලෙස් හටගන්නේ. හැබැයි මෙතන කතාව ඔබ සත්‍ය දකින්නකොට වෙන්නේ මොකද්ද?
විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත්ත දීගන්ත රස්සං අනත්තෝලං සුභා සුභා එත්ත නාමංච රූපංච එත්තේතං උපරුජ්ජති. නාම රූප උපරුජ්ජනේ වෙනවා. නාමයවත් රූපයවත් සත්‍ය වෙන්නේ නැහැ. විඥානයේ සත්‍ය දකින්න කියන්නේ විඥානයේ තමන්ගේ දකින්න පෙර සංඥාව තමයි මේ විඥානය කියන්නේ. ඒ සංඥාව පොත කියන්නේ පෙරමතකේ. ඒක බාහිර එකක් නෙමෙයි. තමන් ඉතින් හදාගත්ත එකක්. ඒක නාමයට රූපයට අයිති නැහැ. හැබැයි නාම ඒකේ තුලත් එහෙම පොතක් නැහැ. ඇත්තටම මෙතන බාහිරින් පොතක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට බාහිර කිසිම දෙයකට ඔබ දකින කිසිම දෙයක් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඔබේ සිතමයි දකින්නේ. සිතේම ප්‍රතිබිම්බයක් ඔබ බාහිර කියලා කතා කරාට ඒව සිතුවිලි චිත්ත මැවෙන ඒවා විසංකාර ගතං චිත්තම් මේ සිත මේ සිතින්ම මිදෙනවා සත්‍ය දකිනකොට කීනා ಜಾති උසිත නැවත සකස් වෙන්නේ නාපරංගච්ඡ තත්තයි මේ කතා කරන්නේ බුදුන් වහන්සේ ධර්මයේ තුල ඔබ මනාකොට දකිනා නම් උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධති එකම කතාවක්. අත්තානුදිට්ඨින් ඌහච්ච එකම කතාවක්. ආත්ම දෘෂ්ටිය අනුව ගියොත් තමයි ඔබ බාහිර දෙයක් හදාගත්තොත් තමයි ආත්ම දෘෂ්ටිය අනුව යන්නේ. ශුන්‍යතෝ ලෝකෝ මොගරාජ කියලා කිව්වේ මොගරාජ සූත්‍රය තුළ ඒකයි. ශුන්‍ය මොගරාජයේ ලෝකයේ ශුන්‍ය ලෙස බලව. මේ හැමතැනම බුදුන් වහන්සේ ධර්මයේ පෙන්නනවා. මේක එක තැනින් ඔබට දකින්න පුළුවන්. ඔබ ප්‍රතිපදාව දැන් ගැඹුරුම තැනට ඇවිල්ලා තියෙනවා. දැන් ඔබට පේන කිසිම දෙයක ඔබට දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතනම මිදෙනවා. දකින තැන එතනින්ම මිදෙනවා. ඒක අපි කිව්වේ දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කට පස්සේ තියනා නෙමෙයි මේ මොහොතේම අටගෙන නිරුද්ධ වෙනවා. ආර්ය භූමිය උපදින්නේ ඕපපාතික කිව්ව එකයි. ඒකයි අපි ඔබට කිව්වේ මේක තමන් කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම තමන් තණ්හා කරලා තියෙන්නේ තමන්ගේම හිතට. එහෙමනේ ඔබ කතා කරන මට්ටමින් දැක්කොත් ඔබ තණ්හා කරන බාහිර එතකොට පොතක් නැත්තම් බාහිර පොතකට නෙමෙයි. පොත කියන ඔබේ හිතේ තියෙන සංඥාව, උපාදාය රූපේ. ඔබේ හිතටමයි තණ්හා කරලා තියෙන්නේ. ඒකයි අපි කිව්වේ ලස්සන තියෙන්නේ බාහිර පොතක නෙමෙයි. ලස්සන තියෙන්නේ ඔබේ හිතේ. කැත තියෙන්නේ බාහිර නෙමෙයි. කැත තියෙන්නේ ඔබේ හිතේ. ආසාව තියෙන්නේ ඔබේ හිතේ. තණ්හාව තියෙන්නේ ඔබේ හිතේ. රාගය තියෙන්නේ ඔබේ හිතේ. බාහිර කිසිම දෙයක නෙමෙයි. බාහිර කිසිම දෙයක් නැති තැන ඔබ කුමකටද තණ්හා කරන්නේ? තණ්හා කරන්න දෙයක් නැහැ. තණ්හාව සමුදය මෙතනදී තණ්හාව ඔබ දන්නවා. බාහිර දෙයක් තිබ්බොත් තමයි සමුදය හටගන්නේ. එහෙම වුණොත් තමයි දුක හටගන්නේ. ඒක සැප දුක්ඛං දුක දුක්ඛං වෙන්න පුළුවන්. සැපත් දුකත් දුකත් දුක. බාහිර දෙයක් නැත්තම් දැන් ඔබ කොහොමද සැක දුක එන්නේ? සැපත් දුකත් දෙකම නැති වෙනවා. බාහිර දෙයක් නැත්තම් ඔබ මොනවද පූජා කරන්නේ? ඔබ කොහොමද පින් කරන්නේ? ඔබ කොහොමද පව් කරන්නේ? පුඤ්ඤ පාප පහිනස්ස කියන තැනට එනවා. හැබැයි මේ මහා ශුන්‍යතාවය දකින්න ඕනේ. ඒ දකින්න කෙනාටයි ධර්මය හම්බ වෙන්නේ. හැබැයි එතන කෙනා නැති වෙනවා. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මෙතන ඊටාම සියුම් මේ කාරණේ. මේක ප්‍රායෝගිකව ඔබ දකිනකොට මේ මොහොතේම සියල්ලම අපි කිව්වා හටගෙන නැති වෙනවා කියලා. කිසිම දෙයක් ඔබට බාහිරින් හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි මේක දකින්න පෙර තිබ්බා නෙමෙයි දැක්කට පස්සේ තියෙනව නෙමෙයි කියලා. ඒකම තමයි බුදුන් වහන්සේ න්‍යාය තුල පෙන්වන්නේ. අවුත්තා සම්භූතං උත්තානම් භවිෂති පෙර නොතිබීම අටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණොත් තමයි නිර්වශේෂ විරාග නිරෝධයක් එන්නේ.
ඉතුරු වුණොත් ඒක උපාදාන කරගෙන නැවත ඒක භවයකට සකස් වෙන්න හේතු වෙනවා. පුනර්භවයකට හේතු වෙනවා. ඇයි එහෙම කියන්නේ? පොත කියන්නේ බාහිර තිබ්බොත් ඒක භවය. පොත බාහිර හමුනොත් ඒක පොත කියන භවය. එතකොට ඔබ බාහිර පොතක් තියෙනවා කියන සංඥාව තියෙනවා. එහෙම වුණොත් ඒකම නේද නැවතත් ආයි දවසක පොතක් හම්බෙන්න හේතු වෙන්නේ. හැබැයි ඔබ අද පොත සත්‍ය දැක්කොත් එහෙම බාහිර නැහැ කියන පොතක්. හෙට දවසේ පොතක් උපදීද? නෑ නේද? ඊගා මොහොතේ නැවත පොතක් අටගනීද? නෑ නේද? එහෙමනම් ඊගාව මොහොතේ මේ කොහොමද නැවත ඔබ භවයේ සකස් වෙන්නේ? ඒකයි ඔබට කිව්වේ මේ සත්‍ය දකින්නකොට මෙතන භව නිරෝධයක් සිද්ධ වෙනවා. භව නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. නැවත භවයක් මෙතන සකස් වෙන්නේ. අපි ඔබට දීර්ඝ දේශනා මාලාවක් ඔස්සේ ඔබව අරගෙන ආව එක්ෂණික සිත දකින්න කියන තැනට. අපි කතා කරන්නේ දැන් එක්ෂණික සිත ගැන විතරයි. අපි කතා කරන්නේ මරලා ගිහිලා උපදින භවයක් ගැන. අපි කතා කරන්නේ මේ මොහොතේ මේ ෂනේ ඊගාව ෂනේ සිතින් සිත හටගෙන නිරුද්ධ වෙන භව නිරෝධයක් ගැන. අපි කතා කරන්නේ මේ සිත් පරම්පරාව ඒ සිත මේ සිත ඒ සිත මේ සිත අතීත සිත අනාගත සිත වර්තමාන සිත කියලා මේ එක්ෂණික සිත දකින තැන ඒ සිතුවිලි සංසාරයක් ගැන. අපි කතා කරන්නේ සම්මුතිය තුළ කතා කරන ශරීරයේ පොළවට පස් වෙන තැන මැරලා උපදින භවයක් ගැන මැරලා උපදින සංසාරයක් ගැන. මේ ධර්මයේ අතිශයින් ගැඹීරයි. සත්‍ය දකිනකොට මේ මොහොතේ යමක්ද වෙන්නේ ඒ මොහොත පමණයි මේ මුළු කතාවම තියෙන්නේ. මරණය කියන්නේත් මේ මොහොතේ සිතුවිල්ලක් පමණයි. මරණ මොහොතේ තටගන්නේ එක්සිතක් පමණයි. ඒක චුති උප්පත්ති කියලා කතා කරාට මේ මොහොතෙත් වෙන්නේ චුති උප්පත්තියක්මයි. මේ මොහොතේ මේ සිත අටගෙන නිරුද්ධ වෙනවා. ඒ සත්‍ය දැක්කොත් නැවත සිතක් අටගන්න හේතු නැහැ. නිර්වශේෂ විරාග නිරෝධයකට එනවා. එතන නැවත සිතක් හටගන්න හේතු නැහැ. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. නැවත සකස් වෙන්න හේතු නැහැ. භව නිරෝධයකට එනවා. නැවත භවයක් සකස් වෙන්නේ නැහැ. ඉතින් මේ කතාව මේ සියල්ලම මේ මොහොතේ ඇහැ අරනකොට ඔබට ලෝකයක් පේනවා වගේ පුංචි උපමාවක් දකින්න. අන්නේ විදිහට තමයි මේ මොහොතේ S2 වහගෙන S2 ඇරියාම එකපාරම ඔබට පොත පේනවා. ආය S2 වැරුවාම පේන්නේ. එතකොට S2 ඇරියා එකපාර පේනවා. පෙර තිබුණේ නෑ. දැන් හටගත්තා නිරුද්ධ වුණා. මෙන්න මේකම තමයි මේ ක්ෂණයෙන් වේගෙන් අරමුණු එනවා යනවා. ශබ්දය ඇහෙන සිත, පොත දකින හිත, පුටුව දකින හිත, ෂණෙන් සිත එක් මොහොතේ එක්සිතයි තියෙන්නේ. ඒකේ දෙයක් නැහැ. ඒක ශබ්දසිතක් නම් ශබ්දයක් විතරයි. ශබ්දවල දේවල් නැහැ. අපිව හදා ගන්නවා එකතු කරගෙන. ඒ දෙයක් කරගත්තොත් බාහිර තියනවා කියලා ගත්තොත් තමයි. නැත්තම් සද්දේ සද්දයක් විතරයි. පෙනීමක් විතරයි. දිත්තේ දිත්ත මත්තං. සුතේ සුත මත්තං. මුතේ මුත මත්තං. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. දිත්තේ දිත්ත මත්තං කියන්නේ දුටුවාන දුටුවා පමණි. දැන් ඔබ දකින දේ ඒ මහා ශුන්‍යතාවේ දිත්තේ දිත්ත මත්තං. දුටු දෙයක් නැහැ. දුටු දෙයක් නැත්තම් දුටු කෙනෙක් නැහැ. ඒක දකින්න කෙනා නැති වෙනවා. එහෙම වුණොත් පෙනීමක් විතරයි. අන්න බාහ්‍ය දාරුතියට දේශනා කරේ මේ පුංචි මේ 84 ධර්මස්කන්ධය තුළ නිවන බුදුන් වහන්සේ දේශනා කරන කෙටිම පාඩයයි. දිත්තේ දිත්තමත්තන් කියන තැන. දුටුවානන් දුටුවා පමණි. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. ඉතින් ඊටාම ගැඹීරයි. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියන කාරණේ මේ සිත්විලි වලට රින්ගන්න එපා කිව්වේ. බුදුන් වහන්සේ එතනමයි දේශනා කරන්නේ. බාහ්‍ය දාරුචීරේ දේශනා කරන බාහ්‍ය සූත්‍රයේ උදාන වාක්‍ය තුලයි ඒ කාරණාව සඳහන් වෙන්නේ. ඉතින් මේක ඔබ මේ කතාව තවත් අපිට ඇතුළට ගිහිල්ලා තවත් ගැඹුරින් කතා කරන්න පුළුවන්. නමුත් අපි මෙතනින්ම දකිමු. තවත්
එහාට ප්‍රසාරණය කරොත් මේක ඔබ මේ සිත දැන් දකිනවා නම් එනේන සිත දකිනවා නම් ඔබ බලන්න කණ්ණාඩියකින් මුණ බලනකොට ඔබ දකින්නේ කණ්ණාඩිය ඇතුලේ ඔබ ඉන්නවද? නෑ. ඔබ දකින්නේ ඔබමයි ප්‍රතිබිම්බේ. මෙන්න මේ විදිහටමයි මුළු ලෝකෙම ඔබට සිද්ධ වෙන්නේ. ඔබ මුළු ලෝකෙම දකින්නේ හරියට කණ්ණාඩියෙන් ඔබ දකිනවා වගේ. ඔබේම සිතේ චිත්ත ප්‍රතිබිම්බ ඔබ බාහිර තියනවා කියලා හිතනවා. චිත්ත ප්‍රතිබිම්බ කිව්වේ ඒවා සිතුවිලි. ඔබ ඔය හැඩතලයට මමයි කියලා හිතන සිතුවිල්ලක් තියෙනවා. ඒකයි සක්කාය කියන්නේ. සක්කාය දෘෂ්ටිය කියන්නේ. සක්කාය කියන්නේ එතකොට මේ සිතුවිල්ල කියන්නේ මෙතන ස්කන්ධේ අරමුණ. සිත. ස්කන්ධේ වේදනා සංඥා සංකාර මැවෙනවා. පෙර කර්මයට මැවෙනවා කියලා කිව්වේ. එතකොට මේ ඔබගේ දැන් ෂේ වීගෙන යන්නේ මෙන්න මේ මැවෙන පෙර කර්මයේ ආශ්‍රව කෙලෙස් ෂේ වෙනවා. ඔබ මේ දකින තැන සත්‍ය දකිනකොට දකින තැන ඔබ හැම දෙයකම සත්‍යයට හිත පිහිටනකොට ඔබට බාහිර ආසාවන් තියෙන ලෝකෙන් මිදි යනකොට ඔබටම නොදැනි ඔබේම අභ්‍යන්තරයෙන් අර අල්ම කියන එක නැවත සකස් වෙන්න හේතු නැති වීගෙන යනවා. ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සේ කියවේ. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සේ නැවත සකස් වෙන්නේ එතන මිදෙනවා. ඒ ඔබ සත්‍ය දකිනකොට එන සිත සත්‍ය දකිමින් මිදි යන ගමන තුළ බාහිර දෙයක් ඇත්ත වෙන්නේ සත්‍ය දකිලා මිදි යන ගමන තුළ ඔබගේ සිතේම තියෙන ඒ ආශාවන් වල ඒ කෙලෙසේ ටිකෙන් ටික ෂේ වෙගෙන යනවා. ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සේ කියන්නේ. විරාගය කියන්නේ නොයල්ම එනේන අරමුණට ඇලෙන්නේ නැහැ. නිබ්බිදාන්ති ඒ සිතට මිදි යන තැන. නිරෝධේ ඒ සිත ගැන සිතේ සත්‍ය දකින්නකොට බාහිර දෙයක් හම්බ වෙන්නේ නැතිකොට සිත ගැනමයි කලකිරීම. සිත ගැන සත්‍ය දකින්න තැන ශුන්‍යතාවයේ තුලයි මේ සිද්ධිය තියෙන්නේ. එතනයි නිබ්බිදාන්ති විරාගාන්ති ඇලෙන්නේ නැහැ. එනේන සිතට ඇලෙන්නේ නැහැ. සිත ඇත්ත වෙන්නේ නැහැ. ඒ සිත මිදි යන තැනයි නැවත සකස් වෙන එක අඩු වීගෙන යනවා. සකස් වෙන්න තියෙන හේතු ඝනත්වය අඩු වීගෙන යනවා. දැන් මේ සිත පොත දකිනවා. පොත දකිනකොට යම්කිසි ඔබට තිබුණ යම්කිසි උනන්දුවක්. තණ්හා මාන දිට්ටි. නැත්තම් මෙතන තියෙනවා අර සක්කාය දිට්ඨිය ෂේවිගෙන යනවා. නැවත් සකස් වෙන්නේ නැහැ. මෙතන වචන පාවිච්චි කරනකොට අපිට බොහොම පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මෙතන අපිට මේක පැහැදිලි කරන්න ඕනි කාරණේ. මේ තණ්හාමාන දිට්ඨි මේ ස්වභාවය ආත්මීය ස්වභාවයේ ෂේවිගෙන යනවා. හැඟීම ෂේවිගෙන යනවා. ඒකමයි පෙන්වන්නේ ආශ්‍රය වෙනවා කියලා. ඒකමයි පෙන්වන්නේ කාමරාග පටිග මාන උද්දච්ච අවිද්‍යාව කියලා. මැනීම මමත්වයේ ඒ මිම්ම ටිකෙන් ටික ෂේවිගෙන යන තැන උද්දච්චේ ඒ මාන්නයත් එක්ක තියෙන ඒ ගති මාන උද්දච්ච මේ අවිද්‍යාව ප්‍රහීන වීමත් එක්ක ටිකෙන් ටික ප්‍රහීන වෙගෙන යනවා. නැවත සිතක් හට ගන්න නැති තරමට බාහිර ගැට ගැහෙන්නේ නැති තරමට එන තැනයි ගැට නොගැසීමමයි පටිනිස්සග්ගානුපස්සී කියන්නේ. ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියලා මෙතන නිරෝධයට යනවා. විරාගයට යනවා, නොයල්මට යනවා. කලකිරීමට යනවා. සිත ගැනයි කලකිරෙන්නේ. බාහිර දෙයක් නෙමෙයි. සිත ගැනයි. විරාගයට යනවා. ඒන අරමුණු වල ඇලෙන්නේ නැහැ.
එතනින් නිරෝධයට යනවා මිදි මිදි යනවා. අන්න එතන නැවත සකස් වෙන තැන Tamanට ඥානෙට දැනෙන තැනයි අභිඥා ඒ කියන්නේ ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ එයයි. ආශ්‍රව කෙලෙස් ඡය වෙන ඥානෙ කියන්නේ දැනෙන දැනීමේ ඡය වෙලා යන බව. හැබැයි මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. ශුන්‍යතාවයටයි යන්නේ. එතන නැවත සකස් නොවන බව, එනේන අරමුණ මිදෙන බව, තියෙන ඥානෙ දැනීම තුල රහත් භාවයේ Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා. රහ නැති බව, අරහත්වේ එතනයි තියෙන්නේ නිවන. නිවන කියලා කිසිම දෙයක් මෙතනදී Tamanට දකින්න ලැබෙන්නේ නැහැ. තෙලුත් ඉවර නම්, තිරත් ඉවර නම් පහන ආලෝකයේ නිවි ගියා වගේ නැවත සමන්ට මෙතන සකස් වෙන සිත ඒ සියලුම Tamanට තියෙන ඒ තණ්හා මාන දිට්ඨි හැඟීම්, ආත්මීය හැඟීම් සම්පූර්ණයෙන්ම නැති වෙන තැනක් ඔබට දකින්න ලැබෙන්නේ. ආශ්‍රව කෙලෙස් ඡය වුණු තැන තමයි ඒක ඔබට හම්බ වෙන්නේ දකින්න. ඒ ඥානෙටයි හසු වෙන්නේ. විඥානය කියන්නේ සිතනවා කියන එක. දැන ගැනීම කියන එක. නමුත් මෙතන තියෙන විඥානය නෙමෙයි. මෙතන ඥාන තමයි. ඒ සිතේ සිහිය තමයි දිගටම දියුණු වෙලා ඥානය බවට පත් වෙන්නේ. අභිඥා බවට පත් වෙන්නේ. අභිඥාවටයි දැනෙන්නේ කියන්නේ ඒක. ප්‍රඥාවටයි දැනෙන්නේ කියන්නේ ඒක. ඉතින් මේ ප්‍රතිපදාව අපේ අවසාන කොටසේදී මේ තමයි අතර මේක අවසන් කරන්න බෑ. මේ ප්‍රතිපදාව ඔබ නිවන දක්වාම ඉන්න ඕනේ. කරගෙන යන්න ඕනේ. තමන් ඉන්න තැන අනුව තමන් සිත ඉස්සලා දකින්න බැරන සිත දකින්න. සිහිය පිටවන්න. එනේන අරමුණු ඇති වෙනව නැති වෙනව. ටිකෙන් ටික කලබල වෙන්න එපා. ටිකෙන් ටික පුහුණු වෙන්න. ඔබ ඊට පස්සේ බාහිර නෙමෙයි තමන්ගේ තමයි කියන එක, පේනව නෙමෙයි හිතනවා කියන එක, බාහිර මිදෙන තැනටත් සිතෙන් එනේන අරමුණු දකින්න මේ සිතමයි කියන එක. ඒතර ඔබ බාහිරනොත් ඔබ ප්‍රතිපදාව සකස් කරගන්න ටිකෙන් ටික ගැඹුරට යන විදිහට. ඊට පස්සේ ඔබ මහා ශුන්‍යතාවයට සිත ප්‍රතිපදාව නාමිනුත් මිදෙන තැනට එන්නේ. බාහිර පොත කියලා දෙයක් නැති වෙනකොට, රූපයන්තෙත් නැති වෙනකොට ඔබ ශුන්‍ය භාවයටපත් වීගෙන යනවා. ශුන්‍යතාවයටපත් වීගෙන යනවා. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එනේන අරමුණම තමයි කාය, සක්කාය, ගොඩ. ඒ අරමුණ පොත කියන එකත් ඒ අරමුණමයි ගොඩ සක්කාය. පොතක් හම්බ වෙනවා නැතර සක්කාය තියෙනවා. හැබැයි ඒක සක්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙනවා. ඒ පොත කියන දෙයක් බාහිර හම්බෙන්නේ නැති වෙන තැන. ඒ කෙනාට හැබැයි සැකයක් තියෙන්න බෑ. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති. විචිකිච්ඡාව සැකේ ප්‍රහීන වෙන්න ඕනේ. සංයෝජන ඕරම්බාගේ සංයෝජනවලදී ඔබට මේක අහන්න ලැබෙනවා. බුද්ධේ කංකති මේ ශුන්‍යතාවය තුළ දකින බුදුසිත. ධම්මේ කංකතියේ දකින්න එක. සංඝේ කංකතියේ එනේන සිත දැක මිදෙන එක. සංඝ කියන්නේ මේක බාලන එක. ප්‍රතිපදාව තුළයි හමු වෙන්නේ. බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පුබ්බන්තේ කංකති මේ බාහිර අන්තේ සත්‍යක් නැහැ. අපරන්තේ කංකති බාහිර අන්තේ සඳ පුබ්බන්තේ කංකති. අන්ත දෙකෙන් මිදෙනවා. පුබ්බන්ත අපරන්තේ කංකති. දෙපැත්තෙම නාමිනුත් මිදෙනවා, රූපෙනුත් මිදෙනවා, නාම රූප අන්ත දෙකෙන්ම මිදෙනවා. ශුන්‍යතාවයට එන්ට. අනේ කෙනාට පටිච්ච සමුපාද ධම්මේසු කංකති. පටිච්ච සමුප්පන්න වෙලා සියල්ල එකතු වෙලා දෙයක් හැදෙන එක. ධම්මේසු කංකති. සැකයක් නැතුව දකින්න ඔයා මේක හැදෙන හැටි, නැති වෙන හැටි. අනේ කෙනා තමයි විචිකිච්ඡා ප්‍රහීන වුණා කියන්නේ. අනේ කෙනා සක්කාය දිට්ඨි ප්‍රහීන වෙලා, විචිකිච්ඡාව ප්‍රහීන වෙලා. සිලපද පරාමාස දැම්මයට බාහිර දෙයක් නැහැ, පින් කරන්න පව් කරන්න දෙයක් නැහැ. සියල්ලකින් මිදි යනවා. ඒ කෙනාට දැන් ආයි මම සිල්වතෙක්, ගුණවතෙක්, හොඳ කෙනෙක්, නරක කෙනෙක් කියලා කතාවක් නැහැ. හොඳ නරක කියලා අන්ත දෙකක් නැහැ. උපේක්ඛා සිතට එනවා. නෙක්ඛම්ම සිත දෝමනස්ස කිය. අපි කිව්වේ නෙක්ඛම්ම සිත උපේක්ෂාව. එතනට එනවා නිවන් දකින්න සිතට.
සීලබ්බත පරාමාසය අන්න එතනින් තමයි ප්‍රහීන වෙන්නේ. ඒ විදිහට තමයි මේ ගමන යන්නේ. ඔබට ඊට පස්සේ ඔබගේ බාහිර දෙයක් නැති වෙනකොට ඒ කෙරේ තියෙන ඇල්ම කාමරාගේ තුනී වෙන එක, පටිගේ තුනී වෙන එක, ඇලෙන ගැටෙන සිත එතනම යන්නේ මේ එකම විදිහට යන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි භූමියේ නාම රූප සම්පූර්ණයෙන්ම බාහිරින් මිදිලා මේ සිත හැදෙන තැනුත් මිදිලා ශුන්‍යතාවයට යන තැන. අන ආර්ය භූමියට එනවා. උපපාතික උප්පත්තියක් ආර්ය භූමියේ තියෙන්නේ. ඔබ දකිනවා බුදුන් වහන්සේ දේශනා කරනවා මේ උපදින ආකාර. මව කුසේ පිරිසිද ගන්න එක, අණ්ඩජ, ජලාබුජ, ඒ වගේම උපපාතික කියලා ආකාර 4ක් වෙනවා. උපපාතික උප්පත්ති කියලා පෙන්නන්නේ මේ උපපාතික උප්පත්තියක් තියෙනවා මෙතන ආර්ය භූමිය තුළ. තමන්ගේ සිත මිදෙන තැන. තමන් ආර්ය භූමියට ප්‍රවේශ වෙනවා. ඉතින් මේ විදිහටම තමයි ඔබට දකින්න ලැබෙන්නේ. මේ අපි ගොඩක් වෙනස් මාතෘකාවලට නොගියින් ඉමු. මෙතනින්ම නිවන් මඟ අපි ඔබට පෙන්වුවේ. ඒ කාමරාග පටික උද්දච්ච අවිජ්ජා, මෙතන කාමරාග පටික මාන උද්දච්ච අවිද්‍යාව කියන ඒ උද්දම් භාගී සංයෝජන ප්‍රහීන වුණ තැන. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ සිතින් මිදුණු තැන, ශුන්‍යතාවය තුළ ආශ්‍රව කෙලෙස් ඡය වෙන තැන, අත්තානුදිට්ඨි හුවච්චන් කියන තැන, ආත්මය අනුගේ දෘෂ්ටිය බිඳ වැටෙන තැන, ශුන්‍යතාවය තුළයි තියෙන්නේ. ආශ්‍රව කෙලෙස් ඡය වෙන තැන. නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන තැන. මේයි නිවන් මඟ. ප්‍රතිපදාව දැන් ඔබට පැහැදිලි. නමුත් ඔබ පුහුණු වෙන්න ඕනි. ප්‍රතිපදාව පොතකින් හොයන්න බෑ. ප්‍රතිපදාව පොතේ නෑ. ඒ ඔබේ සිතයි. ධර්මයේ පොතේ නෑ ඇත්තටම. ධර්මය කියන්නේ ඔබේ සිතයි. නිවනත් පොතක නෑ ඇත්තටම. නිවනත් කියන්නේ ඔබේ සිත මෙදෙන තැනයි. මේ සියල්ලම සිතමයි. මනෝ පුබ්බංගමා ධම්මා මනසෙට්ටා මනෝමය. මේක මනසම. චිත්තේන නියති ලෝකේ. සිතේ මැදෙන ලෝකෙන් මිදෙන තැනයි. ඉතින් ඔබ නිවන් මාර්ග දැන් මනාකොට දකිනවා. ප්‍රායෝගිකව දකින්න. මේ ප්‍රතිපදාව ගැඹුර පැත්තට යන්න ඔබ අධෛර්ය වෙන්න එපා. මුලින් සිත දකින්න එක බොහොම සරල තැනින් කරන්න. බාහිර ඇත්ත නොවන බව ඒ පොත දකින්න උපමාවම ඔබ විවිධාකාර විදිහට ප්‍රසාරණය කරන්න. පුටුව, ඇඳ, හැමදේම, දරුවෝ, ගෙවල්, දොරවල්, ඉර හඳ හැමදේම සම්මුතිය දකින්න. ප්‍රඥප්තිය දකින්න. සිත දකින්න. බාහිරේ කියන්නේ කුමක්ද කියලා දකින්න. අන්ත දෙක දකින්න. අජ්ජත් බහිද්දා කියන දෙකෙන් මිදෙන හැටි දකින්න. ප්‍රතිපදාව ටිකෙන් ටික ගැඹුරට යන්න. අන්තදලින් මිදෙනකොට ශුන්‍ය ස්වභාවයේ හිත ටිකෙන් ටික ඔබට පෙන්නනවා. ඔබේ සිතේ මිදෙන ස්වභාවය ඔබට ඥාණයට දැනෙන්න ගන්නවා. මේ ගමන යනකොට උද්‍යව ඥානෙ ඔබට හම්බ වෙන්නේ. උදේවැය ඥානෙ. මේ ශනිකව සිත අතගෙන නිරුද්ධ වෙනවා. සමුදය තුලම අත්ගමේ සිද්ධ වෙනවා පේනවා. මේ සිත මේ දැන් හටගත්ත පොතේ ඒ මොහොතේම සිත නැති වෙලා ඉත්‍ය දකින්න සිත ඇති වෙනවා. ඒ සිත ඒ මොහොතේම නැති වෙලා ඔබ මල දකින්න සිත හට ගන්න. ඒ සිත ඒ මොහොතේම උදේවැය ඥානෙ දකින්න ඕනේ. හටගේ තැනම නිරුද්ධ වෙලා පුටුව දකින්න සිත හට ගන්න. ඒ සිත එතනම හටගත් තැනම නිරුද්ධ වෙලා පොළව දකින්න සිත හට ගන්න. මෙහෙම සිතෙන් හටගෙන නිරුද්ධ වෙන තැන ඔබ දැන් මනාකොට දකිනවා. සිතුවිලි සංසාරේ සසර දකිනවා. හැබැයි මේ හට ගන්න උදේවැය ඥානයේ තියෙන උද්දව්‍ය ඥානයේ තියෙන තැන උදේවය ඇති වෙනව නැති වෙනව සිතේස් දැන මොහොතට අවදි වෙනවා ශුන්‍යතාවයට. ඒ සිතුවිලි දෙකක් අතර හිඩස කියලා පෙන්නවා. ඒ වගේම පෙන්නවා එතන සිතුවිලි දෙකක් කියලා එහෙම ගන්නකොට වැඩිය ඔබ මේ සිත පොත කියන එක නැති වෙනකොටම ඒ පොත කියන දේ බාහිර හම්බ වෙන්නේ නැති වෙනකොටම ඔබ ශුන්‍යතාවයට එනවා. ආයතන බිත්තිය කියන ඒක සිත හටගන්නේ ඔබට මේ කර්මයට මැවෙන නිසා. නමුත් ඒක ෂේ වීගෙන යන කතාවක් තියෙනවා. ඒ විසංකාර ගචන්තිත්තං කියන තැන
විසංකාර ගතං චිත්තං කියන තැන. ඉතින් ඔබට මේ සූත්‍රවලුත් දකින්න ලැබෙනවා. බුදුන් වහන්සේම පැහැදිලි කරලා තියෙනවා. ඒ සිත මිදි මිදි යනවා කියලා. ඒ සත්‍ය දකිනකොට සිත මිදි මිදි යනවා. අර ඇලෙන ස්වභාවයේ ගම් එකේ ගම් ගතිය ඇලෙන ගතිය අඩු වීගෙන යනවා වගේ ආශ්‍රෝෂ කෙලෙස් ඡය වීගෙන යනවා. ඔබ සාන්ත සුවයකට ටිකෙන් ටිකපත් වීගෙන යනවා. ඔබට නොදැරෙන තව පැත්තකින් ඔබගේ අභ්‍යන්තරය වෙනස් වෙනවා. ඔබට තරහ යනවා අඩු වෙනවා, කේන්ති යනවා අඩු වෙනවා. ඔබේ පටිගේ අඩු වීගෙන යනවා. පටිගේ අඩු වීගෙන යනවා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද අඩු වීගෙන යනවා. ඔබට දැනෙන්න ගන්නවා මේ ස්වභාව වෙනස් වීගෙන යනවා. ඔබේ සිත ඇතුළේම මුලින් ගිනි ගන්නවා. පස්සේ නිවෙන්නේ. ඒ ප්‍රතිපදාව තුළ ඔබට තව අපි නොකියපු මේ අපිට මගහැරුණු තැන් තියෙනවා. අතරම ඒවා උපමා වෙන්නේ ඒ ප්‍රායෝගික අත්දැකීම හරහායි. ඒ ප්‍රායෝගික අත්දැකීම ඔබට ලැබෙනකොට ඔබට දැනෙන දේවල් ගොඩක් තියෙයි. සමහරට ඔබ සෙනඟ ගොඩේ යනකොට අර මිනිස්සු නැතුවගේ ශුන්‍යතාවයක ඔබ යනවා. ඒකට හේතුව සෙනඟ ඉන්නවා කියන්නේ ඔබේ හිත මායාව කියලා දකිනකොටම සෙනඟක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබ මොහොතට අවදි වෙනවා. ශුන්‍යතාවයට එනවා. සෙනඟ කියලා කතාවක් නැහැ. ඒක සිතුවිල්ලක් වෙනවා. ඒ ශුන්‍යතාවය තුළ මුකුත් නැහැ ඇත්තට. හම්බ වෙන්නේ නැහැ. කෙනෙකුත් නැහැ. ඔහෙ නිකන් අර අමුතුම කතාවක් තියෙනවා. ඒක අපි කිය ඔබ මේ හුදකලාවක් තියෙන කියලා. බද්ධිකරත්න සූත්‍රයේ එතන හොඳට පෙන්නනවා මේ අතීත සිතුවිලි එනකොට අනාගත සිතුවිලි යනකොට මේ හුදකලාව හොඳට පෙන්නනවා මේ සිත මිදෙන විදිය. පච්චුප්පන්නංචේ ධම්ම තතතර පස්සති කියනකොට හොඳට තේරෙනවා. ඔබට දැනෙයි මේවා ප්‍රායෝගිකව බලන්න ඕනි. සිතුවිලි එනකොට මේ වර්තමාන මේ සිතනේ මේ දැන් මේ මොහොතේ හිතෙන්නේ කියලාම හිතෙනවා. ඒතර අතීතය කියලා එකක් නැහැනේ. ඒක සිතුවිල්ලක්නේ. අනාගතය කියලා එකක් නැහැනේ. ඒක මේ මොහොතේ සිතුවිල්ලනේ මේ වර්තමානයේ විතරයිනේ තියෙන්නේ. වර්තමානයේ මොහොත විතරයි හම්බ වෙන්නේ. අරව නිකන් මනෝ විකාර, සිතුවිලි, මානසිකාර ඒව තේරුමක් නැහැ. ඒ සත්‍ය දකින්නයි හිත. හැමදේම මේ මෙතන තියෙන හැමදේම ඔබට දැනෙයි හැමදේම මායාව කියලා. විඥාන මායාව. විඥාන මායාවම තමයි මෙතන ඇත්තටම අනිදස්සන වෙන්නේ. නිරුද්ධ වෙන්නේ. විඤ්ඤාතේන නිරෝධේන එත්තේ තා උපරුජ්ජති කියව එක. විඥානේ නිරෝධය ලැබනකොට නාම රූප දෙක ගැට ගැහෙන තැන විඥාණයෙන් තමයි ගැට ගැහිලා තියෙන්නේ. නාම රූප දෙකම බිඳ වැටෙන තැන විඥානේ සත්‍ය දකිනකොටයි බිඳ වැටෙන්නේ. එතරම් ඔබගේ සියලු මේ ලෝකෙට තියෙන ලෝකයක් තියෙනවා කියන ඒ ඔක්කොම කිසිම ලෝකයක්වත් හම්බ වෙන්නේ නැහැ. මුකුත් හම්බ වෙන්නේ නැහැ. ශුන්‍යතාවය පමණයි. ඉතින් ඒක ප්‍රායෝගික අත්දැකීමක් වෙනකොට අපිට මහා පුදුම දැනීමක් එනවා. මේ කෙලෙස් මුකුත් නැති, තණ්හාවක් නැති, ආසාවක් නැති, රාග දේශ මොහ වලින් අයින්ට වුණු බොහොම සහැල්ලු සාන්ත සුවය කියන කිසි කෙනෙකුට දක ගන්න ලැබෙන එකක් නෙමෙයි. ආ ලුණු කාපු නැති කෙනා ලුණු දන්නේ නැහැ වගේ තමයි. මේ සාන්ත සුවය ගැන දන්නේ නැති කෙනා දන්නේ නැහැම තමයි. ඒ ලෞතර සුවය. ඔබ ලෝකෝත්තර භූමියේ ඕපපාතික උප්පත්තියක් හම්බ වෙනවා. අතරම කියනවා මේ දෙකෙන්ම මිදුණු තැනයි නිවන තියෙන්නේ. නිවන කියන්නේ සියලු කෙලෙස් නැසෙන තැනයි. එහෙම නැ එතන එහෙම දෙයක්වත් නැහැ. ඔබට දැනෙයි ඒක. ඒ අවස්ථාවේදී මේ නිවන කියලා දෙයක් නැහැ. ඇත්තටම නිවන කැසියලේ මිදීමයි. එයයි නිවන. හැබැයි ඔබ මැරිලා නැහැ. ඔබේ ශරීර කූඩුව එහෙමමයි. මේ ඔබගේ අලුත් අත්දැකීමක්. ඇත්තටම එහෙම කියන්නත් බෑ. ඒවා සම්මුති වචන මේ සියලුම වචන සම්මුතිය. සම්මුතියෙන් කතා කරන්න බෑ ඇත්තටම මේ මෙතන තියෙන අසංකතය ගැන. සංකතය අපි සකස් කරගත්ත වචන තියෙන්නේ. ඒවේ අන්ත තියෙනවා. ඇත නැත කියන අන්ත දෙක දෝලණය වෙනවා හැම වචනයක්ම. හැම මුකුත් නැති තැන සාන්ත සුවය විතරයි අපිට කියන්න පුළුවන්. අපි සුවයකුත් නැහැ නේ බැලුවොත්. ඒක හරිය අමාරුයි කියන්නේ එතකොට. ඒකයි කිව්වේ මෙතන ඇත්තටම ලෝකෝත්තර භූමිය ගැන මේ සම්මුතියේ තියෙන මේ භාෂාව කියන්න බැරි තරම්. ඉතින් මනාකොට ඔබට දකින්න ලැබෙයි ප්‍රායෝගික අත්දැකීම් ඉතාම වැදගත් වෙයි. ඔබ හැම මොහොතෙම සිත දකින්න මේ කායන මග්ගෝ අයම් භික්ඛවේ බුදුන් වහන්සේ දේශනා කරන මෙයමයි මහණෙනි එකම මාර්ගයයි තියෙන්නේ. මේ මාර්ගය පමණයි සිත දැකලා මිදෙන මාර්ගය පමණයි.
සිතෙන් මිදෙන තැන ඔබ හැම උත්සාහයක්ම හැම ආකාරයෙන්ම වීරිය ගන්න. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා මේ තුල තියෙන සත්‍විස් බෝධිපාශික ධර්මම් තියෙනවා. සති ධම්මවිජය වීරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා ඒ ගමනම තමයි යන්නේ. බොජ්ජංග වැඩෙන්නෙත් මේ ගමනමයි. ඉතින් මේ ඔබ හිතන ඔය ලෞකික භූමිය තුල කතා කරන භාවනාවල කතා කරන ඒ අර වේදයේ තුල තියෙන භාවනා පැත්තෙන් තමයි ගොඩක් සමාජය තුල ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒ පැත්තට නෙමෙයි ලෝකෝත්තර භූමිය තියෙන්නේ. ඒවා ලෞකිකයි. ඒවා පෘථග්ජන භූමියේ තියෙන්නේ. මෝහගන අන්ධකාරයමයි. ඉතින් ඒ ගැන නෙමෙයි ඔබ හිත තියන්න එපා එතනට. එතනට එන්නේ එතනින් නෙමෙයි යන්න ඕනි. ඔබ දකින්න මේ සද්ධාව කියන්නේ සත්‍ය දකින්න තැන. ඒ සත්‍ය දකින්න ගන්න වීරියක් තියෙනවා. ඒ සද්ධා වීරිය. සතිය කියන්නේ ඔබට ඒක පේන ගන්න එනේන සිතේ සත්‍ය පේන ගන්න තැන. සතිය සිත දකින්න තැනයි. එතනින් එක එක අධියර වලට ගැඹුරෙන් ගැඹුරට යනවා. සද්ධාවේ සති සමාධි කියන්නේ ඔබට සමාධියක් තියෙනවා සිතේ සත්‍ය දකින්න සමාධියක් තියෙනවා. අධියර වල වෙනස් වෙනවා. සෝවාන් මට්ටමේදී ඒ සෝවාන් මාර්ගඥානෙට ඒකයි වෙනම සිත් කියන්නේ. සෝවාන් මාර්ග සිත් කියලා මෙතන 8ක් පෙන්වන්නේ. අට ආර්ය පුජ්‍යලයෝ කියලා කියන්නේ. ආර්ය පුජ්‍යලයෝ 8 දෙනෙක් පෙන්වන්නේ. මෙන්න මේ ගැඹුරින් ගැඹුරට යන අධියර 8කට කඩන්න පුළුවන්. ඇත්තට මෙහෙම පේනවා අපිට. නමුත් එකම ගමනක් යන්නේ. සිත මිදි යන ගමනක්. හැබැයි අට ආර්ය පුජ්‍යලයෝ ඔබට දකින්න ලැබෙනවා මේ මාර්ගයේ ප්‍රතිපදාව වඩන ප්‍රතිපදාව තුලයි ඒ අට ආර්ය පුජ්‍යලයෝ සිටින්නේ. ප්‍රතිපදාව සිත දකින්න තැන සිතේ එක්සිතෙන් මිදෙන බාහිරෙන් මිදෙන තැන සෝවාන් වෙන තැන ඊට පස්සේ අන්ත දෙකෙන් මිදෙන තැන නාමයට එන තැන අනාගාමී භූමිය මේ අතර තියෙන පටිගයේ කාමච්ඡන්දයේ මිදෙන තැන සකදාගාමී භූමිය මාර්ගසිත මාර්ගය කියන්නේ ඔබ පුහුණු වෙනවා ඵලසිත ඊට පස්සේ ඔබට ඒක ඵලයට ඔබ දැනෙන තැන ඊට ඥාණයටමයි දැනෙන්නේ විඥානේ කතාවක් නැහැ ඊට පස්සේ ඔබට මේක ප්‍රඥාවෙන් තමයි මේ ගමන යන්නේ සම්පූර්ණ ප්‍රඥා කියන්නේ මේ සිතේ අනිත්‍ය දකින්න කතාවමයි එතකොට ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඥාන කියන එක විඥානය කියන්නේ සිතේ අනිත්‍ය දකින්න එක ප්‍රඥාව කියන්නේ. ඒක ආර්ය භූමියේ කතාව තියෙන්නේ. එතකොට එතන ඒ විදිහටම තමයි ඔබ එතකොට අනාගාමි. එතකොට සිත නාම රූප අන්ත දෙකෙන් මිදෙන ශුන්‍යතාවය තුළ කතාව තියෙන්නේ. එතකොට ඒ තුළ තමයි නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගන පස්සේ කියන්නේ. එතනම තමයි ඔබට දකින්න ලැබෙන්නේ රූප රාග අරූප රාග මානෝද්දච්ච විද්‍යාව. එතකොට ඔබ මේවා ගලප ගන්න හැකියාව තියෙනවා. ඔබට මේ වචන එච්චර වැදගත් වෙන්නේ නැහැ. සිත මිදි යනවා. කෙලස් ප්‍රහේෂය වේගෙන යනවා. ඒක ආසවක්ඛ්‍ය ඥානය එතනම ඔබට සෙලස් වේගෙන යන තැන. එතන පුබ්බේනවස්ස ඥානය එතනම තියෙනවා. ඔබට සිත් එතන නැති වෙන පරම්පරාව දකින තැන පුබ්බේනවස්ස ඥානය තියෙනවා. සිත් කඳ පිළිවෙත් දකින තැන. ඒකම ඒකේ සත්‍ය දකින තැන තමයි චතුප්පාද ඥානය තියෙන. එතන චතුප්පත්තිය දකින තැන. එතනම තමයි ආසවක්ඛ්‍ය ඥානය ඔබට ඡේ වේගෙන යන අවසානයේ නිවනට හේතු වෙන තැන තියෙන්නේ. පටිනිස්සග්ගාන පස්සනාවට තැන. ඉතින් බොහොම සමහරවිට අපි වේගෙන් කියනවා. ඉතින් අපිට ඔබ අප සමග යම් කිසි විදියකට ධර්ම ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කෙනෙකුට කරනවා නම් කෙනාගේට ගැළපෙන කෙනාගේට හිමීට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඉතින් අපි පොදුවේ කතා කරනකොට අපිට පොඩි කාලයක් ඇතුළත අපි ඔක්කොම එකපාර පෙන්වන්න උත්සාහ කරනවා. නැත්තම් කැලෙන් කැලලා අපි කරලා තියෙනවා. දැන්ටත් දේශනා 100 ගාණක් තියෙනවා. ඉතින් විශාල ප්‍රමාණයක් එහෙම අපි කළා තියෙනවා. ඉතින් කැලෙන් කැල කරපුවා ඉතින් ගොඩක් අයට තේරෙනවා. ඉතින් එතකොට පා වෙනවා වගේ හිර වෙනවා වගේ ගැලපෙන්නේ නැහැ වගේ ගලප ගන්නත් බැරි වෙනවා. එහෙම තියෙනවා. ඉතින් අර ඔක්කොම එකට කියනකොට පොඩ්ඩක් තේරෙනවා. හැබැයි ඒක ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිපදාව පොතක නැහැ. කොහොමත් මේකේ කුල්ලුපමංගෝ බේසිස්සාමි කියනකොට තේනවා මේකේ මේ ඔබ මේ ඉගෙන ගන්න දේවල් මේකේ දැනුම මේවත් වැඩක් වෙන්නේ නැහැ. දැනුම කියන්නේ සම්මුතියනේ පෙර දැනුවත් සංඥාවක් බවට පත් වෙනවා. අපි කරන හැමදේම මේ අපිට හොඳට දැනෙනවා මේක ලෞකික කියලා. දැන් ඔය පොතක් ලියන්න ගියත් ඒක ලෞකිකයි. භාෂාව හිතන්න ගියත් ලෞකිකයි. අකුරු ටික ලියන්න ගියත් ගලපලා ඒකත් ලෞකිකයි. අපිට ඒක දැනෙනවා තේරෙනවා. මොකද මේ ඔක්කොම සිතුවිලි වලින් එන්නේ. සිතුවිලි කියන්නේ නාම රූප අන්ත දෙකෙන් හැදෙන්නේ ගැට ගැහිලා. ඒවා මනාකොට නුවණින් දකින්න ලැබෙනවා මේ මාර්ගය අති විචිත්‍රවත් මාර්ගයක් ඔබට හම්බෙලා තියෙන්නේ. ඔබ බොහොම ශ්‍රේෂ්ඨ උතුම් අපි හිතනවා මේ ඔබට මේ බුද්ධක්ෂණය මේ බුද්ධෝත්පාද කල්පය ඔබට හම්බෙලා. හැමෝටම හම්බ වෙන්නේ නැහැ මේ යුගයේ ඉපදුනත් සමහර අය දෙව්දත් වගේ තමයි ඉන්නේ බුදුන් වහන්සේ ළඟ හිටියත් ධර්මය අවබෝධ වුනේ නැහැනේ නිවන් දැක්කේ නැහැනේ බුදු කෙනෙක් කියලාවත් හිතුවේ නැහැනේ. එම අවබෝධයක් නැහැ. දැන් මේ බුදු සිත දකින්න එකම ඔබට මේ බුද්ධෝත්පාද කල්පය හම්බ වෙලා තියෙනවා. ඔබ නිවන් දකිනවා. ඔබෙන් මිදෙනවා. සියල්ලෙන් මිදෙනවා.
දුකෙන් මිදෙනවා. තෙරුවන් සරණයි. ඔබට මේ නිවන් මාර්ග විවෘතයි. ඔබ නිවන් දකින්නවාමයි.